සියල් සිත් නිවී පහන්වන පින්බර වප් පුරපසළොස්වක පෝය දවසේ චීවර මාසයේ ආරම්භය සිදුවන විහාරස්ථානවල පින්කම් රැසක් ඊටාම ගෞරවාදරයෙන් සිදු කෙරෙන මේ උතුම් සමයේ කුඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානයේ සිට සියත අමාවැස්ස පෝදා වැඩසටහනේ සුමధుර ධර්මදේශනයක් ඔබ වෙත ගෙනීමටයි පිවිතුරු සිතින් අපි සැරසෙන්නේ. මේ පූජනීය භූමිය කුඩමාදුව ප්‍රදේශයේ ශාසනික සමාජීය සුවිසල් මෙහෙවරක් ඉටු කරන ආගමික කේන්ද්‍රස්ථානයක්. විහාරාධිපතින් වහන්සේ පූජ්‍යපාද කලවැල්ලාරගම චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ පින්කම් අද සියත රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා. දැන් අපේ තම ගෞරවාදරයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා වප් පුරපසළොස්වක පෝදා මේ උතුම් සුමధుර ධර්ම දේශනාව පැවැත්වීමට මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද මාහිමියන් වහන්සේට සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සියත රූපවාහිනිය ඔස්සේ වප් පුරපසළොස්වක පොහෝදා කුඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානයේ සිට ඔබ වෙත ගෙන එන අමාවැස්ස ධර්මදේශනා මාලාවේ මේ වෙලාවට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. කුඩමාදුව ශ්‍රී සංඝිකාරාමාධිපති අතිපූජනීය අවසරයි කලවැල්ලාරගම චන්දානන්ද නායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව අද මේ උතුම් පෝදා විකාශනය මේ විහාරස්ථානයේ සිට සදහැ සිතින් සම්පූර්ණත්වයට පත් කරනු. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ සුදේශ්, සුමේද, නිමල්කා, පණ්ඩුල ඇතුළු දූදරුවන් කොයි කවුරුත් ඒකරාශී වෙලා විශේෂයෙන් අවුරුදු 76ක් ආයුෂ භුක්ති වින්දනය කරලා ජන්මාන්තර ගතවන්නට යෙදුණු DLP රත්නාවතී උපාසිකා මාතාව ආදරණීය අම්මා සිහිපත් කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ උතුම් අරමුණ මූලික කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මෙබඳු ධර්ම දානමය පින්කම් අතිශයින් වැදගත් සත්පුරුෂ පින්කම්.
යම්කිසි කෙනෙකුට හිතසුව පිණිස ධර්මය දායාද කරන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒක බොහෝ ආනිසංස ගෙන දෙන කාරණාවක් හැටියටයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. මෙයත් අහලා තියෙනවා සබ්බි කියලා සූත්‍රයක්. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙන්නේ. එක් දවසක් දෙවි කෙනෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මේ දෙවියන්ට හටගත්ත අදහස් කිහිපයක් ගාථාවලින්. දෙවියන්ට හටගත්ත අදහස් මොනවද ඒ අදහස්? සබ්බිරේව සමාසේතහ සබ්බි කුබ්බේතහ සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති නපාපියෝ. යම්කිසි පුද්ගලයෙක් මේ සත්පුරුෂයන්ගේ ධර්මය පරිශීලනය කරනවා නම් සත්පුරුෂයන් හා මිතුරුකම් පවත්වනවා නම් සම්බන්ධතා පවත්වනවා නම් අන්න ඒ කෙනාට සෙය්‍යෝ හෝති නපාපියෝ පිරිහීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෙනා දියුණුවට පත් වෙනවා. ඊළඟට මේ දෙවියෝ ප්‍රකාශ කරනවා සත්පුරුෂයන් හා සම්බන්ධතා පවත්වන සත්පුරුෂයන්ගේ ධර්මය පරිශීලනය කරන පුද්ගලයාට පඤ්ඤා ලබ්ධති නාඤ්‍යතෝ ප්‍රඥාව ලබා ගැනීම පිණිස වෙන මගක් නැහැ. තියෙන එකම මග තමයි මේ ධර්මය පරිශීලනය කිරීම. අපි දන්නවා නිර්වාණය සලසා ගැනීම සඳහා අප සතුව තිබිය යුතුම ලක්ෂණයක් තමයි ප්‍රඥාව. ප්‍රඥාව නැත්තම් නිවන් දකින්න බෑ. ප්‍රඥාව අවදි කර ගැනීමේ එකම මාර්ගය තමයි සත්පුරුෂයන් ඇසුරු කිරීම සහ මේ ධර්මය පරිශීලනය කිරීම. ඒ නිසාම තමයි සෝතාපට්ටි අංගවලදී පෙන්වුවේ සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං කියලා. ඒ දෙක අත්‍යවශ්‍ය කාරණා. එතකොට වෙන මගක් නැහැ ඔබට ප්‍රඥාව ඇති කරගන්න තියෙන එකම මාර්ගය තමයි ධර්මයේ පරිශීලනය කිරීම සහ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීම. ඊළඟට කියනවා ශෝක මජ්ජේ නසෝචති. මේ ධර්මයේ පරිශීලනය කරන කෙනා සත්පුරුෂයන් හා මිතුරුකම් පවත්වන කෙනා ශෝක කරන උදවිය මැද නසෝචති ශෝක නොකරන කෙනෙක් හැටියට කටයුතු කරනවා. අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙනකොට අපට විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රශ්න එනවා. විවිධ ගැටලු එනවා. මට ඇතිවන ගැටලුවක් ප්‍රශ්නයක් මටම විතරක් නෙවෙයි ඒ විදියටම තව කෙනෙකුටත් හටගෙන තියෙනවා. මට විතරක්ම උරුම වන ප්‍රශ්න මේ ලෝකේ නැහැ පින්වත්නි. හොඳට මතක තියාගන්න. මේ හැමෝටම ප්‍රශ්න තියෙනවානේ ගැටලු තියෙනවානේ නැති කෙනෙක් නැහනේ. සංසාර ගමනම කියන්නේ ප්‍රශ්න වැලක්නේ. එතකොට මට ඇවිල්ලා තියෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය ඒ විදියටම ආපු තවත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එතකොට එකම විදියේ ප්‍රශ්න තමයි මේ ලෝකේ මිනිස්සුන්ට ඇති වෙන්නේ. එතකොට දැන් ප්‍රශ්න ඇති වෙනකොට අපේ ධර්මයට යොමු වීම අනුව සත්පුරුෂයන් ඇසුරු කිරීම අනුව ශෝක කරනවද නැද්ද කියන එක තීරණය වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොතින් අපි හිතමු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වගෙන යන කෙනෙක් ඒ ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටුණා කියලා පෙම්වතා තරහ වෙලා ගියා. එතකොට ඒ වගේ තරහ වෙලා යන පෙම්වතුන් කොච්චර මේ ලෝකේ ඉන්නවද? එතකොට දැන් ඒ වගේ සිද්ධියකට මුහුණ පාන්න සිදුවෙච්ච 100 දෙනෙක් ගත්තොතින් ඒ 100 දෙනා ඒ ගැටලුව ඉදිරියේදී විසඳුම් අරගෙන තියෙන්නේ සමහරක් විට 100 විදියකට. සමහර උදවිය හඬා වැළපෙනවා. සමහරු සියදිවි නසා ගන්නවා. තව සමහර පිරිස මානසික රෝගීන් බවට පරිවර්තනය වෙනවා. අන්තිමේදී බෙහෙත් ගන්න දුර්වල මට්ටමට වැටිච්ච කෙනෙක් බවට පත් වෙනවා. තවත් කෙනෙක් ධර්මය අධ්‍යයනය කරලා
කේන්ති ගන්නෙත් නෑ, තරහව ඇති කරගන්නෙත් නෑ. මේ සංසාර ගමනේ ස්වභාවය හැටියට කල්පනා කරලා එයා හිත ශක්තිමත් කරනවා. ඒ නිසා තමයි කියන්නේ ධර්මයේ පරිශීලනය කිරීමෙන් ලැබෙන ලාභය තමයි ශෝක මජ්ජේ නසෝචති. දුක් වෙන මිනිස්සු අතරේ දුක් වෙන්නේ නැහැ. හඬා වැළපෙන, සියදිවි නසා ගන්න, වහබොන, මානසික ලෙඩ්ඩු බවට පත්වෙන මිනිස්සු අතරේ මනස කෙලින් තියාගෙන වාසය කරන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. හොඳට මතක තියාගන්න මේ කාරණා. ඊළඟට පෙන්නනවා සත්තා ගච්ඡanti සුග්ගතින්. මේ ඔක්කොම ධර්මයේ ඇසුරු කිරීම, ධර්මයේ පරිශීලනය කිරීම සහ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීම, ඔවුන් හා මිතුරුකම් පැවැත්වීමේ ආදීනව ලාභයන්. ඒ අය මරණින් පස්සේ සුගතිගාමී වෙනවා. සත්තා තිට්ඨන්ති සාතතං. එවැනි පුද්ගලයෝ ජීවත් වෙන්නේ සුවසේ. සමහරු ජීවත් වෙනවා දුක්සේ. ධර්මය ඇසුරු කරන කෙනා ජීවත් වෙන්නේ දුක්සේ නෙවෙයි, සුවසේ. මරණය සිදුවෙන මොහොත දක්වාම ඒ කෙනා මොන අභියෝගාවත් එයා සුවපත් වෙච්ච කෙනෙක්, පීඩා විඳින කෙනෙක් නෙවෙයි. ඔන්න ඔය කාරණා ටික බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා මේ දෙවියෝ කියනවා, දෙවියන්ට ඇතිවෙච්ච අදහස් හැටියට. මේ කාරණා පිළිබඳව බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනකොට බුදුහාමුදුරුවෝ මේ දෙවියන්ගේ අදහස් අනුමත කළා. එය එසේමයි කියලා පිළිගත්තා. පිළි අරගෙන බුදුහාමුදුරුවෝ තවත් අදහසක් ඒ ගාථාවලටම එකතු කළා. මම ඒ ගාථා ඔක්කොම කිව්වේ නෑ. ඒ ගාථාවල අවශ්‍ය කාරණා ටික තමයි මම ප්‍රකාශ කළේ. මොකද එකම විදිහ අර්ථ තියෙන්නේ. සත්පුරුෂයන් හා සමදතා පවත්වන, සත්පුරුෂයන්ගේ ධර්මයේ ඇසුරු කරන කෙනා සෙය්‍යෝ හෝති නපාපියෝ, පිරිහෙන්නේ නෑ, දියුණු වෙනවා. පඤ්ඤා ලබ්බති නාඤ්ඤතෝ, ප්‍රඥාව ලබන්න වෙන මගක් නෑ, තියෙන එකම මග ඒකයි. ශෝක මජ්ජේ නසෝචති, දුක් වෙන අය අතරේ එයා දුක් නොවී ඉන්නවා. ඊළඟට ඥාති මජ්ජේ විරෝචති කියලා කිව්වා, ස්වකීය ඥාතීන් මැද බබලන කෙනෙක් බවට පත් වෙනවා. සත්තා ගච්ඡanti සුග්ගතින්, සුගතිගාමී වෙනවා. සත්තා තිට්ඨන්ති සාතතං, සුවසේ ජීවත් වෙනවා. මේ ටික බුදුහාමුදුරුවන්ට ගිහින් ප්‍රකාශ කරනකොට බුදුහාමුදුරුවෝ තවත් අදහසක් ඉදිරිපත් කළා. ඔය කාරණා විතරක් නෙවෙයි, තව දෙයක් තියෙනවා. ඒ තමයි සබ්බ දුක්ඛා පමුංචති. ඔය සත්පුරුෂය ඇසුරු කරන, සත්පුරුෂයන්ගේ ධර්මයේ පරිශීලනය කරන කෙනා තමයි සියලු දුක් දුරු කරලා නිර්වාණය සලසා ගන්නෙ. ඉතින් ඒ නිසා අපිට අතිශයින් වැදගත් කාරණාවක් තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. මේ තුලින් අපට අපේ ජීවිත ගමන සාර්ථක කරගන්න, මේ ගමන කොයි විදියටද ගෙන යන්න ඕන කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අභියෝග කරන්න කිසිම විද්‍යාඥයෙක් මේ වෙනකම් පහළ වෙලා නැහැ, පහළ වෙන්නෙත් නැහැ. දැන් ඔය විවිධ දේවල් සුද්ධා විසින් හොයලා දෙනවානේ. ඒ හොයලා දෙන කාරණා පිළිබඳව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳින් ඒවා කල්තියා දැකලා පැහැදිලි කරපු කාරණා. දැන් බලන්න, අද ධර්ම දේශනාවේ මාතෘකාවේ හැටියට සජ්ජායනා කළේ මේ හැමෝම අහලා තියෙන පාලි පාඨයක්. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. බොහෝ දුරට ওই ටික තමයි දන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මොකද්ද මේකේ අදහස? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මයේ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. හැබැයි එතනින් නැවතුනේ නෑ බුදුහාමුදුරුවෝ. දැන් යම්කිසි සිතවිල්ලක් හිතේ පහළ වෙනකොට ඒක කර්මය කියන එක පැහැදිලි කළා. එතකොට ඒ කර්මය සම්පූර්ණත්වයට පත්වීම සඳහා හේතු වන කාරණා චේත ඉත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. හිතේ සිතවිලි එනවා කියන එකම නෙවෙයි ප්‍රශ්නය. හිතේ ඇතිවෙච්ච සිතවිල්ල ඊළඟට මොකද කරන්නේ? සිත තුල නැවත නැවත පෝෂණය කරනවා. ඊළඟට කයෙන් ක්‍රියාත්මක වෙනවා, වචනය හරහා පිට වෙනවා. අන්න ඒ තුලින් තමයි බරපතල කර්ම බවට ඒව පත් වෙන්නේ. පෘථග්ජන හිතේ ස්වභාවය කෙලෙස් වලින් යුක්තයි. අපි හැමෝගෙම හිතවල කෙලෙස්
තියෙනවා. බන කියන මගේ හිතෙත් කෙලෙස් තියෙනවා. බන අහන ඔය ඇත්තන්ගේ හිතේ කෙලෙසුත් තියෙනවා. කෙලෙස් නැත්තම් රහත් වෙලා. එතකොට කෙලෙස් සහිතයි. හිතේ කෙලෙස් හටගන්නවා. මේ හිතේ හටගන්න කෙලෙස් සිටිවිලි කෙලෙස් හැටියට තේරුම් අරගෙන ඒවා පෝෂණය කරන්නේ නැතුව ඒවා කායික ක්‍රියාකාරකම් හරහා එළියට දාන්නේ නැතුව වචනය හරහා එළියට පිට කරන්නේ නැතුව Tamanට ඒ සංවරකම ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට යහපත ශාන්තිය උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ අතිශයින්ම පැහැදිලි කරපු කාරණාවක් තමයි අවධාරණය කරපු කාරණාවක් තමයි තමන්ගේ හිත රැකගන්න. මොනවා රැකගත්තේ නැතත් මේ හිත කියන එක රැකගන්න පුළුවන් නම් අනිත් ඔක්කොම ඉබේම රැකෙනවා. වෙන මොකක්වත් ඕනේ. අර එක හාමුදුරුව නමක් බුදුහාමුදුරුවන්ට ගිහින් කිව්වලු අනේ බුදුහාමුදුරනේ මහා ගොඩක් සිල් තියෙනවා මට නම් මේ ඔක්කොම සිල් රකින්න බෑ. මං යනවා සිවුරු ඇරලා ගෙදර. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවන්ට කිව්වා මහා ගොඩක් සිල්නේ රකින්න බැරි එකක් රකින්න පුළුවන්ද? අනේ බුදුහාමුදුරුවනේ එකක් නම් බැරිය මේ මහා ගොඩක් තියෙන එකනේ ප්‍රශ්නේ. එහෙනම් මහාන එකම එකක් රකින්න ඒ තමයි හිත. ආන්නේ හිත කියන එක රකින්න පුළුවන් නම් අනිත් හැම පැත්තක්ම ඉබේම රැකෙනවා. ඔන්න ඔය හිත කියන එක රැකගන්න බැරිකම නිසා තමයි හැම ප්‍රශ්නයක්ම හැම ගැටලුවක්ම අපට ඇති වෙලා තියෙන්නේ. එතකොට හිතේ සිතිවිලි පහළ වෙනවා. ওই සිතිවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. හොඳ සිතිවිලි සහ නරක සිතිවිලි. කල්යාණ සිතිවිලි සහ පාප සිතිවිලි. එතකොට මේ සිතිවිලි නිසා හටගන්නේ කර්ම. හොඳ සිතිවිලි නිසා හොඳ කර්ම. නරක සිතිවිලි නිසා නරක කර්ම. එතකොට චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසානේ. එතකොට හිත තුල හොඳ සිතිවිල්ලක් ඇති වුනහම ඒ හොඳ සිතිවිල්ල කය හරහා ක්‍රියාත්මක වෙනකොට වචනය හරහා ප්‍රකාශ කරනකොට ඒකට කියනවා හොඳ කර්මයක් කියලා. ඒ හොඳ කර්මයටම තමයි පුණ්‍ය කර්ම කියලා කියන්නේ. නරක සිතිවිල්ල ක්‍රියාත්මක වෙනකොට ඒකට කියනවා නරක කර්ම කියලා. ඒකටම තමයි පාප කර්ම කියලා කියන්නේ. දැන් ඔය පුණ්‍ය කර්ම පාප කර්ම දෙකටම පොදු වචනයක් ආවා. ඒ පොදු වචනය මොකක්ද? පොදු වචනය තමයි කර්මය. පුණ්‍ය කර්මය පාප කර්මය. කර්මය පොදුයි. වෙනස් වුණේ පුණ්‍ය සහ පාප කියන වචන දෙක. හැබැයි කර්මය. කර්මය කියන්නේ මොකක්ද? දමන්ගේ හිත තුල ගොඩ නැගුණු සිතිවිල්ල ක්‍රියාත්මක වීම. එතකොට ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. යම් කිසි කර්මයකට තියෙනවා විපාක. කර්මයකට තියෙනවා විපාක. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන බීජයට අනුව ඵල ලැබෙන්නාසේ හොඳ කර්මවලට හොඳ විපාක නරක කර්මවලට නරක විපාක. එතකොට පුණ්‍ය කර්මවලට තියෙනවා පුණ්‍ය විපාක, පාප කර්මවලට තියෙනවා පාප විපාක. දැන් ඊළඟට පොදු වචනයක් ආවා. පුණ්‍ය විපාක, පාප විපාක. දැන් පොදු වචනේ උනේ මොකක්ද? විපාක. විපාක කියන්නේ මොනවද? විපාක කියලා කියන්නේ විඳින්න ලැබෙනවා කියන එකයි. දැන් පුණ්‍ය කර්මවලට ලැබෙන පුණ්‍ය විපාක වලට විඳින්න ලැබෙනවා සැප. පාප කර්මවල පාප විපාක වලට විඳින්න ලැබෙනවා දුක. දැන් පුණ්‍ය විපාක කියන්නේ සැප විඳින්න ලැබෙනවා, පාප විපාක කියන්නේ දුක් විඳින්න ලැබෙනවා. එතකොට දැන් සැප හෝ දුක විඳින්න නම් විඳින්න තැනක් තියෙන්න ඕන. ඒ තැනට තමයි උපත කියලා කියන්නේ. ජාති කියලා කියන්නේ. එතකොට පුණ්‍ය කර්මවලට පුණ්‍ය විපාක,
ඒ පුණ්‍ය විපාකවලට සැප විඳින්න හම්බෙනවා. සැප විඳින්න සුගතියේ උපදිනවා. පාප කර්මවලට පාප විපාක තියෙනවා. පාප විපාකවලට දුක් විඳින්න තියෙනවා. දුක් විඳින්න දුගතියේ උපදිනවා. දැන් පුණ්‍ය කර්මයේ පුණ්‍ය විපාකෙට සුගතියේ උපදිනවා. පාප කර්මයේ පාප විපාකෙට දුගතියේ උපදිනවා. දැන් පොදු වචනය උපදිනවා. පිනට සුගතියේ උපදිනවා. පවට දුගතියේ උපදිනවා. දෙකටම පොදු වචනේ උපදිනවා. එතකොට උපදිනවා කියන එක වෙච්ච ගමන් වෙන්නේ මොකක්ද? සුගති වේවා දුගති වේවා පොදු වෙනවා. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. එතකොට උපතක් තියෙනවා නම් එතන නියත වශයෙන්ම දුකක් තියෙනවා. එතකොට දැන් අපට පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ සැප හෝ දුක කියලා අපි සොයාගෙන යන්නේ සංසාරේ පවතින්නම හේතු වන කාරණා කියන එක. දැන් හිතේ ඇතිවන සිතිවිලි කර්මයක් බවට පත්වෙච්ච ගමන්ම ඒක සංසාරේ බොහෝ කාලයක් දුවන්න හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. දැන් රහතන් වහන්සේලාගේ වෙනස මොකක්ද? රහතන් වහන්සේලාගේ හිතේ ක්‍රියාසිත පහළ වෙනවා. හැබැයි කර්මසිත පහළ වෙන්නේ නැහැ. අපේ හිතේ ස්වභාවය කර්මසිත පහළ වෙනවා. මොකද කර්මසිත කියලා කියන්නේ? ඇසට රූප දකිනකොට, කනට ශබ්ද ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රසය, ශරීරයට ස්පර්ශය දැනෙනකොට ඒවා අපි තදින් අල්ල ගන්නවා. ඒකට කියනවා උපාදානය කියලා. ආදාන උපාදාන. ආදාන කියලා කියන්නේ ගන්නවා කියන එක. උපාදානය කියලා කියන්නේ තදින් ගන්නවා කියන එක. එතකොට අපි මොකද කරන්නේ? මේවා තදින් ගන්නවා. තදින් ගන්නවා කියන එකේ අර්ථය තමයි ඇසට රූපයක් දැක්කොත් එක්කෝ අපි ඇලීම් වශයෙන් තදින් ගන්නවා. එහෙම නැත්නම් ගැටීම් වශයෙන් තදින් ගන්නවා. රහතන් වහන්සේලාත් අපට පේන දේවල් ඔක්කොම මේ විදිහටම දකිනවා. හැබැයි රහතන් වහන්සේලා දකින්න දේ දැක්කා විතරමයි, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එතකොට බලන්න ඒ කර්මය නවත්තනවා. ඒක නැවතුනේ කොහොමද? කර්මය උපදවන්න හේතු වෙච්ච ප්‍රධානම සාධකය තමයි තණ්හාව. තණ්හාව දුරු කරපු ගමන් සසරේ ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය තණ්හාව මූලික කරගෙන තමයි ක්ලේශයන් උද්දීපනය වෙන්නේ. ඔය ක්ලේශයන් පිළිබඳව කල්පනා කරනකොට අතිශයින් භයානකයි. අපේ හිත තුළ ගොඩනැගෙන ක්ලේශයන් පිළිබඳව කල්පනා කරනකොට ඒවා අතිශයින් භයානකයි. දැන් විශේෂයෙන් ගත්තාම රාග, ద్వේෂ, මද, මෝහ මේවා ගැන කල්පනා කරනකොට මේවා අධික ලෙස පෝෂණය කිරීම මෙලොව පරලොව දෙබවයටම හානිකර වූ දේවල් බවට පත් වෙනවාමයි. ඒක හොඳටම බුදුහාමුදුරු දේශනා කළා. දැන් අපේ හැමෝගෙම හිතවල රාගය තියෙනවා, ద్వේෂය තියෙනවා, මදය තියෙනවා, මෝහය තියෙනවා. අඩු වැඩි වෙන්න පුළුවන්. පෘථග්ජනය අතරෙත් ඉන්නවනේ කල්යාණ පෘථග්ජන සහ පාපකාරී පෘථග්ජන කියන්නේ. පෘථග්ජන කියන්නේ කෙලෙස් සහිතයි. කෙලෙස් සහිත වුණත් කොටස් දෙකක් ඉන්නවා. කල්යාණ පාපකාරී. දැන් මිනී මරලා හිරේ යන්නේ ඒත් කෙලෙස් තියන අය. මේ බණ කියන්නේත් කෙලෙස් තියන අය. එතකොට කෙලෙස් අතින් ගත්තොත් මායි මිනී මරලා හිරේ යන කෙනයි දෙන්නම එක සමානයි. කෙලෙස් සහිතයි. හැබැයි අපි දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද්ද මේ වෙනස? මිනී මරලා හිරේ ගියපු කෙනා කෙලෙස් පාලනය කළේ නැහැ. හැබැයි අපි කෙලෙස් පාලනය කරනවා. ඒ වගේ සිතුවිලි එන්න බැරි කමන්නේ. එන සිතුවිල්ල අපි දන්නවා මේක නරක සිතුවිල්ලක්. මේක කළොත් අපට මහ ලොකු හානියක් සිද්ධ වෙනවා. එතකොට මේ කෙලෙස් වල තියෙන බරපතලකම හඳුනාගත්ත කෙනා කල්යාණයි. ඒ කෙනා ඒ කෙලෙස් වලට අනුගතව වැඩ කරන්නේ නැහැ. කෙලෙස් වල තියෙන බරපතලකම තේරුම් නොගත්ත කෙනා පාපකාරී. ඒ කෙනා ඒ කෙලෙස් වලට අනුවම යන්න ඉඩ සලස්සනවා. කෙලෙස් පෝෂණය කිරීම
අතිශයින් හානිකර දෙයක්. දැන් ඔය කාරණාව බුදුහාමුදුරු දේශනා කළා. දැන් බලන්න පින්වත්නි, ඔයත් අහලා තියෙනවනේ මෙත්තානිසංස සූත්‍රය. මෛත්‍රිය කියන්නේ බොහොම වටින ගුණධර්මයක්නේ. වටින සිතිවිල්ලක්, යහපත් සිතිවිල්ල. මේ මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වන ආනිසංස 11 ගැන දන්නවනේ. ඒ කියන්නේ මෙත්තේන කාය කම්මේන, මෙත්තේන වචී කම්මේන, මෙත්තේන මනෝ කම්මේන. මෛත්‍රී සහගත කයකින් ක්‍රියා කරනවා නම්, මෛත්‍රී සහගත වචන භාවිත කරනවා නම්, මෛත්‍රී සහගත මනසකින් ඉන්නවා නම්, ඒ කියන්නේ පින්වත්නි කෙලෙස් සිතිවිලි වලට ඉඩ නොදී සිත සංසුන්ව පවත්වනවා කියන එකයි. මෛත්‍රිය කියලා කියන්නේ හිතේ ඇති කරගන්න සංසුන්කම. දැන් තමන් අපි මෛත්‍රී භාවනාව කරනකොට මුලින්ම කියන්නේ මොකද්ද? මම නිදුක් වෙම්වා. එතකොට තමන් පිරිසිදු වෙනවා කියන එකම මෛත්‍රියක්. එතකොට හිතේ පිරිසිදුකම මෛත්‍රියක්. පිරිසිදු කරගන්නවා කියන එක. එතකොට මේ මෙත්තානිසංස සූත්‍රෙදි පෙන්නනවා සුඛං සුපති, සුවසේ නින්ද යනවා. සුඛං පටි බුජ්ජති, පටි බුංජති එහෙම නෙවෙයි, බුංජති කිව්වොත් කනවා කියන එක. පටි බුජ්ජති ඒ කියන්නේ අවදි වෙනවා කියන එක. නපාපකං සුපිනම් පස්සති, පෞකාර භයානක හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති. මිනිස්සුත් ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයොත් ප්‍රිය වෙනවා. කැමති දෙයකට අමනුෂ්‍යයෝ ප්‍රිය වෙනවට කැමතිද ඔය ඇත්තෝ? දැන් ඔන්න ඔයකට හේතුව නිසා තමයි සමහරු කියන අපෝ ගෙවල් වල කරණීය මෙත්ත සූත්‍රය එහෙමනම් කියන්න එපා. සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ අමනුස්සානම් පියෝ හෝති කිව්වම රටේ ලෝකින් අමනුෂ්‍යයෝ ටික ඇඳ ගාවට ඇවිල්ලා ඔළුව අතක ගා ඉඳී කියලා. හොඳට මතක තියාගන්න, මනුස්සානම් පියෝ හෝති, මිනිස්සු ප්‍රිය වෙනවා. මිනිස්සු ප්‍රිය වෙන්නේ එක ක්‍රමයකට. මිනිස්සු සාමාන්‍යයෙන් ප්‍රිය වෙන තරමට ලං වෙනවා. අමනුස්සානම් පියෝ හෝති, අමනුෂ්‍යෝ ප්‍රිය වෙනකොට මිනිස්සුන්ගේ තාලෙ නෙවෙයි. අමනුෂ්‍යෝ ප්‍රිය වෙන තරමට ඈත් වෙලා යනවා. හොඳට මතක තියාගන්න. මනුස්ස අමනුස්ස වෙනස දැනගන්න ඕන ඔක්කොටම ඉස්සල්ලා. මිනිස්සු ප්‍රිය වෙන ලං වෙනවා, අමනුෂ්‍යෝ ප්‍රිය වෙන්න ඈත් වෙනවා. දේවතා රක්ඛන්ති, දෙවිවරු ආරක්ෂා කරනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති, ගින්නෙන් වසවිසෙන් අවියායුධ වලින් මේ සත්තුන්ගෙන් එහෙම හානියෙන්නේ නැහැ. මුඛවන්නෝ විප්පසීදති, මොහොන ප්‍රසන්නවත් වෙනවා. තුවටං චිත්තං සමාධියති, බොහොම ඉක්මනින් හිත සමාධිගත කරගන්න පුළුවන්. අසම්මූලෝ කාලං කරෝති, සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝ හොති, රහත් වෙලා හිටියේ නැත්තම් බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා. දැන් ඔය ආනිසංස පිළිබඳව කල්පනා කරනකොට හොඳට මතක තියාගන්න, දැන් ඔය ක්ලේශයකට විරුද්ධ වයාමනේ, ද්වේෂයට විරුද්ධ ස්වභාවය තමයි මෛත්‍රිය කියන්නේ. ඒ කියන්නේ ද්වේෂය අත්හැරලා දාලා යටපත් කරලා බල සම්පන්න කල්යාණ ගුණයක් ඉස්මතු කිරීම. එතකොට ලැබෙන ලාභ. දැන් ද්වේෂය පෝෂණය කරනකොට වෙන්නේ මොකක්ද කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් අද වෙනකොට පින්වත්නි, වෛද්‍ය විද්‍යාව තුල මේ කාරණා පිළිබඳව බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් නවීන තාක්ෂණයේ දියුණුවයි, විද්‍යාඥයෝ බොහොමයක් ඉන්නවා. ඒ අය පරීක්ෂණ පවත්වලා ඉදිරිපත් කරපු වාර්තා තියෙනවා. මේ වාර්තා කියවනකොට මට නම් මතක් වෙන්නෙම බුදුහාමුදුරුවෝ. මේ සුද්දට කලින් බුදුහාමුදුරුවෝ මොනතරම් ලස්සනට මේ කාරණා පිළිබඳව දේශනා කරලා තියෙනවද කියන එක. දැන් අභිධර්මයේම බොහෝ දෙනෙක් පරිශීලනය කරලා නැහනේ. අභිධර්මයේම පරිශීලනය කරා නම් තේරෙයි මේ තාම හොයාගෙනත් නැහැ. මේ හිතේ ස්වභාවය, හිත කී ආකාරයකට පෙන්වවද? වංචනික ධර්ම හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන කාටද? ඒ නිසානේ මේ ලෝකේ තියෙන උත්තරීතරම දර්ශනය හැටියට බුද්ධ දර්ශනය හඳුන්වන්නේ. ඒකට අභියෝග කරන්න කාටවත් බෑ. කිසිම කෙනෙක් අභියෝග කරන්න එන්නෙත් නැහැ. ඒ තරමටම මහ බල සම්පන්න දර්ශනයක් මේ බුද්ධ දර්ශනය කියලා කියන්නේ. පහුගිය දවසක මට දකින්න ලැබුණා මේ
ක්ලේශයන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් එය ශරීරයට බලපාන විදිය පිළිබඳව සඳහන් වෙච්ච වාර්තාවක්. දැන් වෛද්‍යවරු මේ දේශනා ඕන තරම් අහගෙන ඇති සියත රූපවාහිනිය ඔස්සේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන අය අතරේ වෛද්‍යවරු ඉන්නවා ඇති, විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ඇති. ඔවුන්ට පුළුවන් මම මේ කියන කාරණාව ඇත්තද බොරුද මොකක්ද මේකේ ස්වභාවය කියන එක තේරුම් අරගන්න. ඒ වගේම මේ ස්ථානෙත් වෛද්‍යවරු ඉන්නවා නම් කල්පනා කරලා බලන්න මේ කියන කතාව මොකක්ද කියන එක. මම ඒ ලිපිය කියවනකොට මට හසු වුණා ඔවුන් බුදුදහම පිළිබඳව කිසිම සඳහනක් කරලා තිබුණේ නැහැ. නමුත් මතක් කරලා තිබිච්ච කරුණු කාරණා කිහිපයක් මම මේ වෙලාවේ සඳහන් කරන්න. යම් කිසි පුද්ගලයෙක් තැතිගැන්මකට, බියවීමකට, කේන්ති ගැනීමකට පත් වෙනවා නම්, කේන්තිය අවුස්ස ගන්නවා නම්, බිය වෙනවා නම්, බය වෙනවා නම්, තැතිගැන්මක් වෙනවා නම් ඒ කෙනාගේ ශරීරයේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝන රුධිරයට මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. මේ විද්‍යාඥයෝ කියපු කතාව මම මේ කියන්නේ. හරි? එතකොට නිතර කේන්ති ගන්න කෙනෙක් ඒ හෝමෝන හඳුන්වන්නේ මොන හෝමෝන කියලාද? වේදනා නාශක හෝමෝන හැටියට. ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් කියන හෝමෝන. වේදනා නාශක හෝමෝන. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි එකපාරටම රිය අනතුරකට ලක් වෙනවා කියලා හිතමු. ඒ අනතුරට ලක් වෙලා අපි හිතමු අපේ කකුලක් කැඩුනා නැත්නම් තුවාලයක් වුණා. ඒ වෙලාවට රිදෙන්නේ නැත්තේ ඔය හෝමෝනේ නිසා. එහෙම දෙයක් තියෙනවනේ. සමහරක් විට පොඩ්ඩක් ගිහිල්ලා තමයි තේරෙන්නේ මේ මහා ලොකු තුවාලයක් දැනිලා නැහැ. තේරිලා නැහැ. අර ඒ එකපාරට වදිනකොටම ඇතිවන තැතිගැන්ම බියවීමත් එක්ක අර හෝමෝනේ නිපද වෙනවා. ඒ තුලින් ශක්තියක් ඇති වෙනවා. ඊළඟට බයවීම. අපි හිතමු එකපාරටම මෙතන බෝම්බයක් කියලා කිව්ව ගමන්ම වෙනදත් තාප්පෙන් පනින්න බැරි මිනිස්සු තාප්පෙන් පනිනවා. සමහරකට රෝද පුටු වල යන අය පයින්ුත් ඇවිදගෙන යන්න පුළුවන්. අර හෝමෝනෙන් ඒ ශක්තිය ලැබෙනවා. ඔය සමහරු මේ පිට්ටනි ගණන් පුරවලා මං ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඔය ලෙඩ්ඩු සනීප කරන විදිහට මාත් කරලා පෙන්නන්නම්කෝ. ඔතන තියෙන මොන විද්‍යාවක්ද කියන එක අපි නම් දන්නවා. මිනිස්සු මේ දුවලා පැනලා ගිහිල්ලා පිට්ටනි ගණන් පිරෙන්න ගියාට ඒ පිළිබඳව හරියටම කල්පනා කළොත් මේ සුළු දෙයක් තියෙන්නේ. මේ අපේ රටේ ලෝකේ රෝද පුටු වල යන අය කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් සැබවින්ම ඇවිදින්න බැරි නිසා රෝද පුටුවේ. තව පිරිසක් ඉන්නවා ශරීරයට ඇවිද ගන්න පුළුවන් හිත බය නිසා ඇවිදින්නේ නැහැ. ඔය ඇවිද්දෙව්වා නම් ඇවිද්දෙව්වේ හිත බයට ඇවිදින්න නැතුව හිටපු අය විතරමයි. මතක තියාගන්න. එතකොට මේ කතාවත් එක්ක ඒක හොඳටම පැහැදිලි වෙනවා. යම්කිසි තැතිගැන්මක්, බියවීමක් ඇති වුණාම ඒ ශක්තිය ඇති වෙනවා. අර දනිස් දෙකේ තෙල් ටිකක් ගාලා හයියෙන් පිටට තට්ටුවක් දාලා දැන් ඉවරයි ඇවිදහන් කිව්ව ගමන් බයටත් එක්ක ඇවිදිනවා. ඒක තමයි ඒ ශක්තිය ඇති වෙනවා. එතකොට මේ හෝමෝන ඒ වගේ අවස්ථාවලදී තමයි වැදගත් වෙන්නේ. දැන් ඔය මොකක් හරි බෝම්බයක් කිව්වහම, කලබලයක් කිව්වහම වෙනදා පනින්න පුළුවන් තාප්පෙන් පැනලා ඉවර වෙලා දෙයියෝ මාව පැන්නුවා කියලා කියනක නෙවෙයි. නෑ, ඒක ශරීරයෙන්ම ආපු ශක්තියක්. හොඳට මතක තියාගන්න. ඕක බුදුහාඳුර දේශනා කරලා තියෙනවා. එතකොට දැන් විද්‍යාඥයෝ කියනවා නිතර මේ හෝමෝන රුධිරයට මිශ්‍ර වීමෙන්, දැන් ඒක තැතිගැන්ම, බියවීම, ඒ වගේ අවස්ථාවලදී ඕන තමයි. කේන්ති ආවමත් වෙනවනේ. දැන් වෙනදා කඩන්න බැරි දෙයක් කේන්ති ගියාම කඩන්න පුළුවන්. දැන් ඔය ආරූඪ ආවේශ කියන්නේ තේවම තමයි. අනේ පින්වත්නි, කේන්ති ගියාම කුකුලගේ බෙල්ලෙන් නෙවෙයි, ළඟ ඉන්න කෙනාගේ බෙල්ල කණ්ඩත් ඕන තරම් පුළුවන් වෙන්න පුළුවන්. ඒ තරමටම ඒ ආවේගය කියන එක අර හෝමෝන නිපද වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ තරම් ශක්තියක් එනවා. සමහරු තමන්ගේ ශරීරයම කපා ගන්නවානේ. ඒ හෝමෝන වල තියෙන ස්වභාවය. එතකොට ඔවුන් කියනවා මේ හෝමෝන
නිතර නිතර රුධිරයට මිශ්‍ර වෙනකොට එහෙනම් ඒ මොකද? නිතර තැති ගන්නකොට, නිතර බය වෙනකොට, නිතර කේන්තියෙන් ඉන්නකොට සමහරව එහෙමනේ. නිතර කේන්තියෙන් ඉන්නේ. නිතර කේන්තියෙන් තැතිගෙන බය වෙවි ඉන්නකොට මොකද වෙන්නේ? අර හෝමෝන නිතරම රුධිරයට මුදා හරිනවා. ඒ හෝමෝන නිතරම රුධිරයට මුදා හරිනකොට වෙන්නේ මොකක්ද? අධික රුධිර පීඩන, ඊළඟට ආහාර ජීර්ණය අක්‍රිය වීම, දියවැඩියාව, හෘදයාබාධ. හොඳට මතක තියාගන්න. රටේ නැති ලෙඩ මහ ගොඩක් හැදෙන්න ප්‍රධාන හේතු කියනවා. ප්‍රධාන හේතු මේ. දැන් ලෙඩ නොවී ඉන්න බෙහෙත් ගන්න යනවා වගේම මේවත් පාලනය කරන්න ඕන. නැත්තම් පෙති ගන්න දුවනවා. ගෙදරට ආපු වෙලාවෙ ඉඳලා රණ්ඩු වෙනවා. ද්වේෂය පෝෂණය කරනවා. හැම එකටම පොඩි දෙයකටත් එල්ලි රණ්ඩු වෙනවා. කේන්තිය වැඩි කරගන්නවා. දොස්තර මහතුරු හම්බෙලා බෙහෙත් ටික ගන්නවා වගේම තමන් තමන්ගේ හිත පාලනය කරගන්න. ඔය කේන්ති අඩු කරන්න පුළුවන් නම් ගොඩක් ලෙඩ අඩු වෙනවා. මතක තියාගන්න. ඒක බුදුහාඳුරු දේශනා කළා. අර මෙත්තානිසංස සූත්‍රයේ මම කිව්වේ ඒකයි. ඒ ආනිසංස තමයි මේ අද කියන්නේ මේ. විද්‍යාඥයෝ දැන් සුද්ධ කිව්වදේ ඒ විදියට කිව්වා කියලා කිව්වොත්නේ පිළිගන්නේ. නැත්තම් පිළිගන්නේ නැහනේ. එතකොට දැන් මේ හෝමෝන වැඩි වෙනකොට අවසාන ප්‍රතිඵලයේ භයානක ප්‍රතිඵලය හැටියට පෙන්වන වුන් මරණය පවා සිදු විය හැක. පරිස්සම් වෙන්න. ඒක තමයි අධික කේන්තිය ගත්තාම හරියට කේන්ති ගියා නම් එතනින් එහාට ඉන්නෙත් නැහැ. එතනින් එහාට ජීවත් වෙන්නත් අමාරුයි. ඒ වෙලාවෙම මැරෙන්නත් පුළුවන්. ඒ තරම් බරපතලයි කියලා කියනවා. ඊළඟට රාත්‍රී නින්දට යනකොට යම් කිසි කෙනෙක් තැති ගැනීමෙන්, බියවීමෙන්, කේන්ති අරගෙන නම් නින්දට යන්නේ කෝටිසෝල් නැමැති හෝමෝනයේ රුධිරයට මුදා හැරීම ආරම්භ කොට නින්දට යාම බොහෝ රෝග මතුවීමට හේතුවක් කියලා අද හොයාගෙන තියෙනවා. දැන් බලන්න අද නින්දට යන්නේ කොහොමද? ඉස්සර අපේ අත්තම්මලා සීයලා අම්මලා තාත්තලා ඇයි අපිට ඉගැන්නුවේ බුදුන් වැඳලා මෛත්‍රී භාවනා කරලා නින්දට ඵලයන් කියලා? අපිට නිදියන් ඉගැන්නුව ක්‍රමයක් තියෙනවානේ. මෛත්‍රී භාවනා ටිකක් කරලා නිදිය ගන්න කිව්වනේ. දැන් මොකක්ද වෙන්නේ? දේශපාලන සාකච්ඡා හරි මොනවා හරි බල්ලා දත් මිටි කාලා දත් හැලෙනකන් අඩිය පොළවේ ගහලා මහා තරහකින් ගිහිල්ලා ඇඳට අර කොට්ටේට ඔළුව තියන්නේ ඇඳම කඩාගෙන වැටෙන්න තරම් කේන්තියකින්, ඒ තරම් කේන්තියකින් නින්දට යනවා නම් සමහරක් විට හොල්මන් චිත්‍රපටි බලලා බය ඇති කරගෙන, සමහරක් විට ගේම් ගහලා, දැන් ඒ වෙනුත් තියෙනවානේ. මොකද්ද හේතු කියලා නැහැ. කේන්ති ඇවිස්සෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. කේන්තිය පෝෂණය කරනකොට ඒවා පරිගණක ක්‍රීඩාවක්ද, දුරකථන ක්‍රීඩාවක්ද, බලපු දෙයක්ද, ඇත්ත දෙයක්ද, බොරු දෙයක්ද කියලා අදාළ නැහැ. තමන්ගේ හිතේ ස්වභාවය කේන්තියම තමයි. එතකොට මොකද වෙන්නේ? එහෙම නින්දට ගියාම ලෙඩ ගොඩක් හැදෙන්න ප්‍රධාන හේතු බවට පත් වෙනවා. මේවා අපේ මිනිස්සු තේරුම් ගන්න ඕන. බුද්ධිමත් සමාජයක් කියලා කිව්වට මේවවත් තේරුම් ගන්න නැත්නම් වැඩක් නැහැ. අද පැහැදිලි කරනවා. නින්දට යනකොට කේන්තියෙන් නින්දට යන්න එපා කවදාකවත්. ඒකට අඩුම ගානේ කේන්තියක් තියෙනවනේ, ඒක පාලනය වෙනකන් ඉන්න. බණ ටිකක් අහන්න, භාවනා ටිකක් කරන්න. එහෙම කරලා නින්දට යන්න. ඒක Tamanට සුවය පිණිස හේතු වෙනවා, මෛත්‍රිය වැඩිම. ඒ වගේම තමයි ඔවුන් කියනවා ඔය ගෙදරකට එහෙම යනකොට මම මේ ඔවුන් පෙන්නපු සාක්ෂි සාධක ටිකක් මම මේ කියන්නේ. ගෙදරකට යනකොට විශාල බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලව දැක්ක ගමන් අපි මොකද වෙන්නේ? බය වෙනවා නේ. දැන් බල්ලා ලිහලා ඉන්නේ. බල්ලා එකපාරටම ගේට්ටුව ඔබ දන්නේ නැතුව අරිනවා. අරපු ගම ඔබ ළඟට එනවා. එතකොට ඔබ මොකද කරන්නේ? බය වෙනවා. ගෙදර අයිතිකාරයත්ොත් දකින්න දැන් බල්ලත් යනවා. අන්න අරයත් අහවලත් ඇවිල්ලා ඉන්නවා. ගෙදර ඉන්න කෙනා මොන ගෙදර මොන බල්ලා හිටියත් අර බය වෙලා ඉන්න අපට දෙන උපදේශ මොකක්ද? දෙන උපදේශ තමයි බය වෙන්න එපා. බය වුණොත් තමයි බල්ලා හපන්නේ. බය වෙන්න එපා කියලා කියනවානේ. මොකද්ද මේකේ විද්‍යාත්මක පදනම? තැති ගත්ත ගමන්, බය වෙච්ච ගමන් අපේ කෝටිසෝල් රුධිරයට මුදා හරිනවා. බල්ලට අල්ලන්නේ නැති වක් බවට ඒක පත් වෙනවා. බල්ලා දෙගුණයක් කේන්ති ගන්නවා.
එතකොට දැන් ඔය කන්ද පිරිත වගේ පිරිත්වලදී මෛත්‍රී භාවනාව වඩනකොට ප්‍රගුණ කරනකොට සත්තුන්ගෙන් කරදර එන්නේ නැහැ කියලා කිව්වේ එතකොට බුදුහාමුදුරෝ මේ කාරණාව නෙවෙයිද? සත්තුන්ගෙන් හානිය එන්නේ. එතකොට නාලාගිරි වගේ ඇත්තු දමනය කළේ බුදුහාමුදුරෝ කාය බලයෙන්ද? බුදුහාමුදුරන් කාය බලය ගත්තාම නාලාගිරි හස්ති රාජාව උසල පොලේ ගහන්නත් පුළුවන්කම තිබුණා. නමුත් බුදුහාමුදුරෝ නාලාගිරි හස්ති රාජා දමනය කළේ මහා කරුණාවේ මෛත්‍රියේ බලයෙන්. සමහරු ඔය කතාවල් පවා විවේචනය කළානේ. ඔහොමත් කරන්න පුළුවන්ද? නෑ, කරන්න පුළුවන්. අද විද්‍යාවෙන් ඒක ඔප්පු කරලා තියෙනවා. මෛත්‍රිය තියෙනවා නම් සතෙක්ගෙන්වත් හානියක් වෙන්නේ නැහැ. ලක්ෂ ගාණක් දීලා බල්ලෙක් ගේන්න පුළුවන්. කරුණාවයි මෛත්‍රියයි නැතුව බල්ලගේ නගුටවත් වනවන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඒ තරම් බල සම්පන්නයි මේ මෛත්‍රිය කරුණාව ආදී පිරිසිදු සිතේ තිබෙන ආශිර්වාදය. එතකොට බලන්න, අර සත්තුන්ගේ පවා මනස සුවපත් කරන ස්වභාවයකට තමන්ට පත්වෙන්න පුළුවන්. තමන්ගේ හිත පිරිසිදු නම් හිත ක්ලේශයන්ගෙන් අවුස්සා ගන්න තරමට රාගය, ද්වේෂය, මදය, මෝහය පෝෂණය කරන තරමට පින්වත්නි මානසිකවත් ලෙඩ්ඩු වෙනවා, කායිකවත් ලෙඩ්ඩු බවට පත් වෙනවා. කායික මානසික ලෙඩ්ඩු ගොඩක් බිහි වෙනවා සමාජයක් තුල මේ කරුණාව, මෛත්‍රිය ආදී ගුණධර්ම තමන් තුල නැත්නම්. ඒ නිසා හොඳට මතක තබා ගත යුතුයි මේ කෙලෙස් පාලනය කරන්න ඕන. මේවා පෝෂණය කර කර දුවන්න ඕන ඒවා නෙවෙයි. මේවා තමන් ආදීනව දැනගෙන අත්හල යුතු කාරණා. එවිට තමන්ට සැනසීමක් උදා වෙන බව බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. මේ කාරණා ගැන දැන් අපි දන්නවා. කොච්චර දැනගත්තත් ඒ වෙලාවට අපට මේකක්වත් මතක නෑ. ඇයි මතක නැත්තේ? මතක් වෙන තරමටම මතක් කරගෙන නෑ. මේ කියන කාරණා නිතර මෙනෙහි කරන්න. ධර්මය නිතර මෙනෙහි කරන්න. භාවිතා බහුලී කතා බහුල කොට වඩන්න, ප්‍රගුණ කරන්න. කේන්ති ඇති කරගත්තොත්, රාගය පෝෂණය කර කර ගියොත්, මාන්නය පෝෂණය කර කර ගියොත්, මෝහය පෝෂණය කර කර ගියොත් මගේ හිත අපිරිසිදු වෙනවා. මගේ හිත අපිරිසිදු වෙනකොට ඒක ගතට බලපානවා. ගතට බලපානකොට මට කායික රෝගියෙක් බවට පත්වෙන්න සිද්ධ වෙනවා. බලන්න පින්වත්නි, සුවසේ නිදන්න පුළුවන්කම තියෙන්නේ පිරිසිදු සිතක් තියෙන කෙනෙකුට. නැත්තම් එයාට සුවසේ නිදියන්න හම්බෙන්නේ නැහැ. ඔය ඇතු නිදියන්න යන්නේ කීයටද? නින්ද යන්නේ කීයටද? සමහරක් විට ඒවට ප්‍රධාන හේතු වෙන්නේ මේ හිතේ තියෙන අපිරිසිදු දේ. වයසට යන්න යන නින්ද අඩුයි කියනවා නේද? ප්‍රධාන හේතුව මොකද්ද? වයසට යන්න බන ඇහුවත් ඔබෙන් වෙන වැරද්දක් තියෙනවා. ඒ සිදුවන වරද තමයි ඔබ අතීතයේ වැරදි ආවර්ජනය කරනවා. වයසට යන්න බොහෝ දෙනෙක් කොච්චර බන ඇහුවත් අතීතයේ කළ වැරදි ආවර්ජනය කරන ස්වභාවයෙන් යුක්තයි. මම පුංචි කාලේ මේ දේ කළා, මට මේ දේ කරගන්න බැරි වුණා. තරුණ කාලේ මට මෙහෙමයි ඉන්න තිබුණේ, මේව කරගන්න බැරි වුණා. ඒ කාලේ අතීතය ගැන කල්පනා කර කර අතීතයේ තිබිච්ච කාමය ගැන හිත ඒ විදියට ක්ලේශයන් අවුස්සගෙන මනස අපිරිසිදු කරගන්න. ඔන්න ඔය හේතුව නිසා තමයි ගොඩක් වයසට යනකොට නිින්ද අඩු වෙන්නේ. හොඳට මතක තියාගන්න. වයසට යන්න අතීතය පිළිබඳව මතක් වීම වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට ඔය ගොඩාක් අතීතය ගැන කතා කර අතීතයත් එක්ක ඉන්න හදන්න එපා. වයෝවෘද්ධයට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. වයසට යන තරමටම අතීතය පිළිබඳව හිතන්න පුරුදු වෙනවා. ඒ ගැන කල්පනා කරනකොට අතීතයේ කරපු වැරදිම නැවත හිතන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒ කෙනාට වයසට යන තැන පීඩනයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා Tamanට පුළුවන් නම් මේ අහන ධර්මය තමන්ගේ හිත තුළ හොඳ හැටියට ධාරණය කරගෙන ධර්මයටම අනුගතව තමන්ගේ චර්යාව තමන්ගේ සිත පවත්වාගෙන යන්න වයසට ගියත් ඒ කෙනාට සුවසේ ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ හිත
පිරිසිදුව තියාගන්න. රාග, ద్వේෂ, මද, මෝහ ආදී කෙලෙස් ධර්ම වලට නෙවෙයි. ඒවා යටපත් කරලා ඒවට විරුද්ධ වෙච්ච අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි පෝෂණය කරන්න උනන්දු වෙන්න ඕන. අන්න ඒ වගේ පිරිසිදු සිතින් වාසය කරන කෙනෙක් මල් වත්තක් වගේ කියලායි බුදුහාමුදුරු පෙන්වුවේ. යම් කිසි කෙනෙක් සිත අපිරිසිදු කරගෙන වාසය කරනවා නම් ඒ කෙනා අමු සොහොනක් වගේ කියලා බුදුහාමුදුරු පැහැදිලි කළා. අමු සොහොනක ලක්ෂණ බුදුහාමුදුරු පෙන්වුවා. සාමාන්‍යයෙන් අමු සොහොනක් කියලා කිව්වහම ඒ අමු සොහොන් අපට දැන් දකින්න නැහැ. අමු සොහොනක් කියලා කියන්නේ ඒ කාලේ ඔය වෙනම වලලලා නැත්තම් පුච්චලා එහෙම තත්ත්ව නෙවෙයි. සමහර තැන් තිබුණ ජනශූන්‍ය පරිසර තෝරාගෙන, ජනයා නැති ජනශූන්‍ය පරිසර තෝරගෙන කෙනෙක් මැරුණට පස්සේ ඒ මිනිහ අරගෙන ගිහිල්ලා එහෙම්මම දාලා එනවා. ඒ වගේ මිනි 300-400 කුණු වෙන ප්‍රදේශ තියෙනවා. ඒවට තමයි අමු සොහොන් කියලා කිව්වේ. ඔය දැන් සාමාන්‍යයෙන් දේහයක් අරගෙන යනකොට පිරිමි විතරක් අරන් යන සම්ප්‍රදාය ඇති වුණේ මොන හේතුව නිසාද කියලා බැලුවොත් අමු සොහොනකට කාන්තාවකට යන්නම බෑ. මොකද පිරිමි ගියෙත් අමාරුයි. යන අතරේ පිරිමිත් කලන්තේ දාලා වැටෙනවා. මොකද හේතුව මිනි 300-400ක් එකට කුණු වෙනකොට ඉදිමෙච්ච මිනි, නිල් වෙච්ච, පුපුරපු, සැරව ගලපු, පණුව ගහලා තියෙන සමහර මිනිවල ඔලු නැහැ. සත්තු අරන් ගිහලා යන පාරේ ඔලු කෑලි තියෙනවා, අත් කෑලි තියෙනවා, ඇඟිලි තියෙනවා, ගඳ ගහනවා. ඒ වගේ අපිරිසිදුයි. ඒ නිසා පුරුෂයෝ පවා, පිරිමි පවා, ශක්තිමත් පිරිමි පවා එතනට ගියේ බොහොම අපහසුවෙන්. ඉතින් කාන්තාවකට යන්නම බෑ කියලා ඒ නිසා තමයි ඔය සොහොනට කාන්තාව යන එක ඔය සම්ප්‍රදායකින් මේ යන්නේ නැහැ කියලා තියෙන්නේ. නැතුව මේ වෙන දෙයකට නෙවෙයි. දැන් තියෙන මේ සොහොන් වලට ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ගෙවල් වලට වඩා ලස්සනයි සොහොන්. ඒ තරම් බොහොම ලස්සනට මල් පැල හිටවලා හරිම ලස්සනට මේ පාරවලුත් නම් කරලා පළවෙනි පටුමග, දෙවෙනි පටුමග කියලා හරියට සොහොන් ගම් තියෙන්නේ දැන්. ඒ තරම් ලස්සන. ඉස්සර එහෙම නෙවෙයි අමු සොහොන්. ඉතින් ඒ වගේ අමු සොහොනක දකින්න ලැබෙන ලක්ෂණ අර අපිරිසිදු සිතක් තියෙන මිනිස්සෙක් ළඟ තියනවා කිව්වා. මොනවද? අසුචි, අපිරිසිදුයි. අමු සොහොනක් අපිරිසිදුයිනේ. අපිරිසිදුයි. ඊළඟට දුක්ගන්ධා, ගඳ ගහනවා. සප්පටි බය, බය ඇති කරනවා. මොන තරම් ශක්තිමත් මිනිස්සෙක් ගියුණත් හිතේ යම් කිසි තිගැස්මක් එනවා සොහොනක් ගාවින් යනකොට. ඒක හැමමයි. සප්පටි බය. ඊළඟට පෙන්නනවා මේ අමනුස්සානං ආවාසෝ, අමනුෂ්‍යයන්ට වාස භූමියක්. දැන් අපිරිසිදු තැනටනේ අමනුෂ්‍යය යන්නේ. අමනුෂ්‍යයන්ට වාස භූමියක්. ඊළඟට බහුනෝ ජනස්ස ආරෝධන, බොහෝ ජනයා හඬා වැළපෙන තැන. ඔන්න අමු සොහොනක ලක්ෂණ. අපිරිසිදුයි, ගඳ ගහනවා, ඊළඟට බය උපදවනවා, අමනුෂ්‍යයන්ට වාස භූමියක් වෙනවා, බොහෝ දෙනා අඬන තැනක් බවට පත් වෙනවා. අපිරිසිදු සිතක් නම් තියෙන්නේ, අපිරිසිදු කායික ක්‍රියාකාරකමක් නම් තියෙන්නේ, අපිරිසිදු වචන නම් ඔබ පිට කරන්නේ. අපිරිසිදු ඔබ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයන් සිදු කරනවා නම්, හිතේ මෛත්‍රියක්, කරුණාවක් ගෑවිලවත් නැත්තම්, ඒට අනුගත නැත්තම් ඒ කෙනා අසුචි, අපිරිසිදුයි. දැන් ඔය සමහර වෙලාවල් වලදී ඔය ප්‍රවෘත්ති වලදී එහෙම ඒ අසුචි වැඩ මිනිසුන්ගේ ආරංචි වෙන්නේ නේ. පිළිකුල්නේ. සමහර මිනිස්සු කරලා තියෙන වැරදි අතිශයින් පිළිකුල්, අපිරිසිදුයි. දුක්ගන්ධා, ගඳ ගහනවා. මුළු සමාජයටම ගඳක් ඒක. ඊළඟට සප්පටි බය, බය උපදවනවා. කාටද? සත්පුරුෂයන්ට. තමන් වැරදිකාරයෝ වෙන තරමටම සත්පුරුෂයෝ ඒ කෙනා වාශ්‍රය කරන්න බය වෙනවද නැද්ද? බය වෙනවා. දැන් ඔය ඇත්තන්ට ආරංචි වුණොත් අහවලා පාතාලයට සම්බන්ධයි, අහවලා කුඩු විකුණන කෙනෙක්, ආශ්‍රය කරන්න බයද නැද්ද? බයයි. අපෝ ළඟටවත් ගන්නෙ නම් නෑ. අපි දන්නවා එහෙම ගියොත් ඒගොල්ලොන්ගෙන්ම අපටත් විනාශ වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අයව ආශ්‍රය කරන්න සත්පුරුෂ ජනයා බය වෙනවා කිව්වා. සප්පටි බය. ඊළඟට මේ
වාලානං අමනුස්සානං ආවාසෝ. අමනුෂ්‍යයන්ට නම් වාස භූමියක්. ඒ වගේම පෞකාරයන්ට මිනී මරණ අයට මිනී මරුව ටික හරි හොඳයි. එකතු වෙන්නෙම ඒ වගේ අය. හොරුන්ට හොරු එකතු වෙනවා. කාමයන්හි වරදව හැසිරෙන අයට ඒ වගේ අයම එකතු වෙනවා. බොරුකාරයන්ට බොරුකාරයෝ ටික එකතු වෙනවා. බොනෙවුන්ට ඒ අයම එකතු වෙනවා. එතකොට අපිරිසිදු මිනිස්සු ළඟට එකතු වෙන්නේ කවුද? අමනුෂ්‍යෝ වාගේ අපිරිසිදු මිනිස්සුමයි. බහුනෝ ජනසාරෝධන අනේ බොහෝ ජනයා හඬා වැළපෙනවා. ඒ වගේ වැරදි ආරංචි වෙනකොට සත්ගුණවත් මිනිස්සු දුකටපත් වෙනවානේ. බලන්න දරුවෝ කුඩු පාවිච්චි කරන්න ගිහිල්ලා විනාශ වෙනකොට දෙමව්පිය අඬා වැළපෙන්නේ නැද්ද? හරියට අමු සොහනකට ගියා වගේනේ. දැන් බලන්න ওই වැරදි වැඩ කරන තරුණ තරුණියෝ ගැන ආරංචි වෙනකොට සමහරක් විට මේ කුඩු විකුණලා හවුනා, හොරකම් කරලා හවුනා, මිනි මරලා හවුනා, බෝම්බ පුපුරවගෙන හවුනා කියලා කියනකොට ඒ පින්තූරේම දකින්නකොට ඇත්තටම දුකක් නෙන්නේ. මේ තරුණ තරුණියෝ මොනවද මේ හිතවල නොමනා තාලෙට ගිහිල්ලා මේ කරපු දේ කියලා අපි සමාජයේ අඬනවා. මේ සමාජයේ අඬනවා ඒ වගේ චරිත නිසා. ඒ නිසා මල්වත්තක් වගේ වෙන්න. මල්වත්ත පිරිසිදුයි. සුවඳවත්. පිරිසිදු සිතින් යුක්තයි නම් අන්න ඒ වගේ තැන්වලට පිරිසිදු අයම තමයි එකතු වෙන්නේ. දෙවිවරුන්ගේ নমස්කාරයත් ඒ අයට ලැබෙනවා. ඒ නිසා අපට කරන්න තියෙන්නේ සුවසේ හිත පිරිසිදු කරගෙන තමන්ගේ හිතේ වගකීම තමන් අතට අරගෙන කටයුතු කිරීමයි. ඒ සඳහා වප්පුර පසළොස්වක පොහෝදා මේ කොඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානයේ සිට සියත රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින අමාවැස්ස මේ උතුම් දම් දෙසුමත් ඔබට යහපත පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ සුදේශ්, සුමේධ, නිමල්කා, පණ්ඩුල යන දූ දරුවන්, ඒ වගේම සේපාලිකා, ගංගානි, ලතිකා සහ විමල් යන අය, ඉරේෂා, සොනාල්, සුදීර, ටෙනුරි, චනින්දු, අනූපමා යන ඒ පින්වත් හැමෝම එකට එකතු වෙලා තමන්ගේ ආදරණීය මෑණියන්, ආදරණීය ඥාතිවරිය, ආදරණීය අත්තම්මා DLP රත්නාවතී උපාසිකා මාතාව සිහිපත් කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ හැමෝම මේ උතුම් පින්කම අද සංවිධානය කළේ. නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සීලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භව ගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුදු සසුන යෙහෙන් රකීවා. විශේෂයෙන් කුඩමාදුව ශ්‍රී සංඝිකාරාමාධිපති අතිපූජනීය කලවැල්ලාරගම චන්දානන්ද නායක හාමුදුරුවෝ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු කටයුතු මහ සංඝරුවනටත්, ඒ වගේම සියත රූපවාහිනිය ඔස්සේ මේ උතුම් දම් දෙසුම විහිදුවා හරින්නට සදැහැති දායකත්වය අරගෙන කටයුතු කළ රත්නාවතී මාතාවගේ ආදරණීය පවුලේ පින්වතුන් සියලු දෙනාටත්, ඒ වගේම මේ වැඩසටහන මෙහෙවන අපේ පින්වත් ගයන් චින්තක මහත්මයා ඇතුළු කොට ඇති සියත මාධ්‍ය කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත්, රටවැසිලෝ වැසි කාටත් වසංගත තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින වෛද්‍ය කාර්ය මණ්ඩල, හෙද කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාය පොලිසිය පින්වතුන්ටත්, අසනීප වෙච්ච ඇත්තන්ටත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය වේවා. දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින්දීමක් හැටියට සාදු කියන්න. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. සාදු. අද
වප් පුරපසළොස්වක පොහෝ දිනේ කුඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානයේ සිට මේ උතුම් සුමధుර ධර්මදේශනාව පැවැත් වූ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද මාහිමියන් වහන්සේට නමස්කාර පූර්වක ගෞරවය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.